වස්සාන ධර්ම දේශනා මේ වර්තමාන කාලේ මහා රැල්ලක් දෙනවා ලෝකෙට. හරිද? එක එක රැලි. සමහරු බුදු වෙන්න හිතනවා. සමහරු පසේ බුදු වෙන්න හිතනවා. සමහරු වෙන පාරමිතා පුරන. දැන් මේ ඔක්කොම තමන් තුල උපදවාගත යුතු ගුණ ධර්මයේ උපදවා ගන්න නැතුව නිකම්ම බූරුවෙක් වගේ හරක් පිටිපස්සේ යන ගමන් කෑ ගහලා වැඩක් නැහැ. තමන් හරකෙක් විය යුතුයි. හරිද? බූරුවෙක් වෙලා ඉඳලා හරකෙක් කියලා කිව්වට වැඩක් නැහැ. ඒ වගේ සුදුසුකම සපයා ගන්නේ නැතුව කටින් විතරක් දොඩමලු වෙවි ඉඳලා වැඩක් නැහැ. මම හැමදාම කියන්නේ ඒකයි. නිවනට දොඩමලු වෙලා වැඩක් නැහැ. කලයුත්ත කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔබ මතක තියාගන්න ඔබ මේ ශාසනයට ඇවිල්ලා මේ උපාසක උපාසිකාවන් විශේෂයෙන් මේකෙදි ලක්ක වෙන්නේ මගේ අතින්. නිකම් මං බෞද්ධ කියලා උතුරු සළුව පොරවන් හිටියර නම් වැඩක් නැහැ. Taman තුල ඒ ගුණ ධර්ම ටික නැත්තම්. දැන් කොහොමද අපි බූරුවෙක්ද හරකෙක්ද කියලා හරියටම හොයාගන්නේ? දැන් බූරුවෙක්ද හරකෙක්ද කියලා මේ උපමාව කියන්නේ. හරිද? ඒ කියන්නේ තමන් නිවැරදි දිශානතියට යනවද නිවැරදි දිශානතියට යන්නේ නැද්ද? කොහොමද හොයාගන්නේ? අන්න තියෙනවා. ආර්ය පරේෂණය සහ අනාර්ය පරේෂණය කියන මිම්ම. ආර්ය පරේෂණය සහ අනාර්ය පරේෂණය කියන මිම්ම. මේ කෝදුව කවුරු හරි ගෙනල්ලා තමන්ගේ ජීවිතේ මැන්නොත් එයාට හිතා ගන්න පුළුවන්. තමන් නිවැරදි දිශානතියට දෙයන්නේ ඔහේ ගහගෙන යනවද කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි, ද්වේමේ භික්ඛවේ පරියේෂණ. මේ ලෝකේ පරියේෂණ දෙකක් තියෙනවා. අරියාච පරියේෂණ, අනරියාච පරියේෂණ. ආර්ය පරීක්ෂණය කියලා එකක් තියෙනවා. අනාර්ය පරීක්ෂණය කියලා එකක් තියෙනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. bell icon-ය click කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලියේ පදිංචි තුෂාරා අනුරාධා මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ දයාබර ස්වාමි පුරුෂයා වන ලාල් විතානගේ මහත්මයා අභාව ප්‍රාප්ත වී නොවැම්බර් මාස 12 වන දිනට වසර 5ක් පිරීම නිමිත්තෙන් එතුමන්ට මතු භවයන්හිදී අකල් මරණවලට ගොදුරු නොවි දීර්ඝායුෂ ලැබීම පිණිසත් වහවහාම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. එවෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලියේ පදිංචි තුෂාරි අනුරාධා මහත්මිය, දුව සඳරු ලක්රුවිනි සහ පුතා ලක්ෂාන් රුවින්දු සහ ශානිලා දියණිය ඇතුළු පින්වත් පිරිසයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ද්වේමා භික්ඛවේ පරියේසනා අරියාච පරියේසනා අනරියාච පරියේසනාති. සදැහැති ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, තුන් ලෝකයක් නිවාසනසා වදාළ ශාන්තිනායක ලෝතුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇහෙන කාලයක ජීවිතය හදාගන්න කැමති මිනිස්සු ඒ ධර්මයට අනුගත වෙලා මෙලව ජීවිතයත් පරලෝක ජීවිතයත් එකසේ සුවපත් කරගෙන මෙලවත් සැනසීමෙන් ජීවත් වෙලා පරලෝක ජීවිතයත් සැනසීමෙන් ගත කරලා අවසානයේදී මේ කෙලවරක් නැති පුබ්බා කෝටින පඤ්ඤායති පූර්ව කෙලවරක් පනවන්න බැරි අනමතක් ගෝයන් බික්කවේ සංසාරෝ. මේ සංසාරේ පූර්ව කෙලවරක් පනවන්න බැරි තරම් ඈතක ඉඳලා එන මනුස්ස ජීවිත, විවිධ තිරිසන් ජීවිත, പ്രേත ජීවිත, අසුර ජීවිත වැනි ජීවිත සියල්ලින්ම මිදිලා ලැබිය හැකි යම් නිර්වාණ ධාතුවක් තියෙනම් ඒ නිර්වාණ ධාතුව සෝසෙම සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි කවුරුත් ධර්මයේ හැසිරෙන්නේ. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසිලෝවැසි බොහෝ දිනෙකට ශ්‍රවණී කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයේ ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බා.
ඉතාලී පදිංචි තුෂාරි අනුරාධා මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා වන ලාල් විතාංගගේ මහත්මයා භාවප්‍රාප්ත වී නොවැම්බර් මාස 12 වෙනි දිනට වසර 5ක් පිරීම නිමිති කරගෙන එතුමන්ට මතු භවයන් වලදී මෙවැනි ජරා මරණ හුරු සංසාරයක් නොලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දීර්ඝායුෂ ලැබීම පිණිසත් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වීම පිණිසත් අද දවසේ මේ උතුම් පින්කම සිද්ධ කරන බව දක්වලා තියෙනවා වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ. අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙන්නේ JKP අමරදාස පියාණන් ඇතුළු නමින් මියගිය සීලුම ඥාතීන්ට පින් අනුමෝදන් වේවා කියලා. ඒ වගේම ඉතාලියේ පදිංචි තුෂාරි අනුරාධා මහත්මියගේ දුව සඳරු ලක්රුවිනි සහ පුතා ලක්ෂාන් රුවින්දිය සහ ශානිලා දීනිය ඇතුළු පින්වත් පිරිසට පුණ්‍යානුමෝදනා කිරීමට පූජනීය ධම්මවිජය ස්වාමීන් වහන්සේට මහා සංඝරත්නයට ඒ වගේම ලෝකේ පුරා ධර්ම දේශනා ශ්‍රවණය කරන සියලු දෙනාට වහවහාම සුඛාපටිපදාවින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. පිංගතුන්ගේ ප්‍රාර්ථනාව පරිදි නම්ගම් සිහිපත් කරමින් වැඩිදුරටත් පුණ්‍යානුමෝදනා කිරීම ධර්මදේශනාවෙන් අනතුරුව කිරීමට කල්පනා කරමින් කාලයේ ධර්මදේශනාව සඳහා යොමු කර ගන්නවා. පිංගත්නි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු එක සූත්‍රයක පාඩයක් දේශනා කළේ ආර්ය පරියේෂණ සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ තියෙන තරමක් දිග සූත්‍රයක්. ඒ ආර්ය පරියේෂණ සූත්‍රයේ සඳහන් වෙනවා පරියේෂණ දෙකක් පිළිබඳව. එකක් අරියාච පරියේෂණ අනරියාච පරියේෂණ. ආර්ය පරීක්ෂණය සහ අනාර්ය පරීක්ෂණය කියලා දෙකක්. අපි අපේ මනුස්ස ජීවිතේ ජීවත් වෙනකොට අපි කල්පනා කරලා බැලිය යුතුයි අපි සිටින්නේ ආර්ය පරිශ්‍රණයේද අනාර්ය පරිශ්‍රණය. අනාර්ය කියලා කියන්නේ දැන් ওই පෘථග්ජන භාවයටනේ. ලාමක ඉතා පහත් පෘථග්ජන භාවය. ආර්ය භාවය කියලා කියන්නේ උතුම් භාවය. එතකොට ආර්ය කියන උත්තම తත්වය සහ අනාර්ය කියන සාමාන්‍ය ග්‍රාමීය ස්වභාවයේ ජීවිතවලින් අපි හැමතිස්සෙම හිතන්න ඕනේ අපිට ලැබිච්ච මනුස්ස භවය. දැන් පින්වතුනි අපි හරි වාසනාවන්තයිනේ. කෙනෙක්ට මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම මේව නිතර කියන්නේ නැහැ පිංගුතුලා මේව දන්න නිසා. මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක මහා පුදුම අමාරු වැඩක්. හරිද? හොඳට මතක තියාගන්න. මේක සාමාන්‍ය උපමා වශයෙන් කියතොත් අපි හිතමුකෝ ලොකු පිදුරු ගොඩකට ඉඳි කට්ටක් දානවා. දාලා S2 වහගෙන කාට හරි කෙනෙක්ට කියනවා අත දාලා අර ඉඳි කට්ට ගන්න කියලා. ලොකු පිදුරු ගොඩකට ඉඳි කට්ටක් දාලා අස්සට S2 වහගෙන ගන්න කියලා. කියනකොට අපි හිතමුකෝ දැන් මං S2 වහගෙන මේ පිදුරු ගොඩ ඇතුළට අත දානවා. දානකොට එකපාරින්ම මට අර ඉඳිකට්ට අහුවෙයිද? S2 වහගෙනත් මේ දාන්නේ අර මහා පිදුරු කන්ද ඇතුළට අත. පින්තුනි පිදුරු කන්දක් පැත්තකින් තියන්නේ පිදුරු සාමාන්‍ය ගොඩක් ගැහුවත් පැත්තකින් තියන ඉඳිකට්ට නිකම් බෙමට වැටුණත් අපි සෑහෙන්න හොයනවා ඉඳිකට්ට කොහෙටද වැටුනේ කියලා. එතකොට යම් කෙනෙක් මේ වගේ පිදුරු ගොඩක් ඇතුළට අත දැම්මත් ඉඳිකට්ට අහුවීමේ සම්භාවිතාවය වැඩි මනුස්ස ජීවිතයක් හම්බවීමේ සම්භාවිතාවයට වඩා. එහෙනම් මනුස්ස ජීවිතය කියන එක සසර හැමදාම ලබන්න පුළුවන් එකක්. ඒකත් දැන් අපි පින්කම් නම් අපිට කොතෙකුත් කරන්න පුළුවන්. හැබැයි සුගති අහේතුක වශයෙන් ජාත්‍ය අන්ධ නොවි උපතින්ම අන්ධ වෙලා ඉපදුනා නම් අපි උපතින්ම බීරි වෙලා ඉපදුනා නම් අංග විකල වෙලා ඔටිසම් හැදිලා එක ප්‍රශ්න වෙලා අපිට ඉපදුනා නම් කොච්චර දුකක් අපි විඳින්න වේද? මේ මනුස්ස භවය කියන එක මොන සා ප්‍රතිලාභයක්ද කියලා බලන්න. කොයි තරම් අපිට මොනවද ලැබිලා නැත්තේ කියලා බලන්න. කස් දෙක ලැබිලා, කන් දෙක ලැබිලා, කට ලැබිලා, මනස ලැබිලා. හරිද? මතක තියාගන්න පුළුවන් හැකියාව ලැබිලා. ඒව මතක හිටිනවා ඒ ඇස්සේ. හරිද? ඒව පාඩම් හිටිනවා ඒ ඇස්සේ වගේ අර්ථකථන අපිට හොයාගන්න පුළුවන්. අද තේරෙන්නේ නැති අර්ථයක් බැලුවොත් ඒකේ ඩික්ෂනරි තියෙනවා. තවත් ඒව තේරෙන්නේ නැත්නම් තවත් තියෙනවා. පෙළේ තියෙන එක තේරෙන්නේ නැත්නම් අටුවාව තියෙනවා. අටුවාවේ තියෙන එක තේරෙන්නේ නැත්නම් ටීකාව තියෙනවා. ටීකාවේ තියෙන එක තේරෙන්නේ නැත්නම් අනුටීකා තියෙනවා. අනුටීකාවේ තියෙන එක තේරෙන්නේ නැත්නම් සන්න තියෙනවා. සන්නවල ඒව තේරෙන්නේ නැත්නම් ගැටපද තියෙනවා. ගැටපදේව තේරෙන්නේ නැත්නම් පරිවාර ග්‍රන්ථ තියෙනවා. අටුවා ටීකා අහලා තියෙනවද? පෙළ අටුවා ටීකා අනුටීකා සන්න ගැටපද පරිවාර ග්‍රන්ථ කොයි මොනවද අපිට නැත්තේ? හැම ප්‍රතිලාභයක් එක්කම මනුස්ස ජීවිතේ ලැබුණා කියන්නේ අදටත් බඩගින්නේ ඉන්නේ නැතුව වේල් තුන කකා කොහොම හරි හිටියානම් මේ මොනසා කුසල කර්මික විපාකයක්ද කියලා නිකන් හිතලා බලන්න පිංගුතුනි. ඒතර එහෙම ලැබිච්ච මනුස්ස ජීවිතේ නිකන් කාලයකත් නෙමෙයි මේක අබුද්ධෝත්පාද කාලයක ලැබුණා නම් තාම ඉතින් අපි රේස් එක. හැබැයි බුද්ධෝත්පාද කාලයක ලැබිච්ච නිසා දෙයියනේ අපි සංසාරයක් යනවා නේද? මේ මනුස්ස ජීවිතේ ස්ථිර නෑ නේද? මැරෙන්න වෙනව නේද? මැරෙන්න වෙනකොට මේ ළඟ තියෙන හැමදේම අපිට දාලා යන්න වෙනව නේද? එහෙනම් දාලා යන්න වෙන දේවල් එකතු කර ඉඳීමෙන් වැඩක් නෑ නේද කියලා කල්පනා කරගන්න අපිට අවස්ථාව ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධෝත්පාද කාලේ අපිට ලැබිච්ච නිසා. ඒ බුද්ධෝත්පාද කාලේ ලැබීම කොයිසා දුර්ලභද බලන්න. බුදුවරු පහළ වෙන්නේ කොයි තරම් කාලයකට පස්සේද? සමහර කල්ප තියෙනවා කල්ප ගාණක් බුදුවරුනේ. කල්ප ගාණක් බුදු කෙනෙක් නැති කල්ප තියෙනවා. ඒ වගේ කල්පයක ඉපදුනොත් එක කල්පයක් ඇතුළේ අපි මැරෙන ඇටකටු ටික එකතු කරා නම් මනුස්ස ජීවිතයක විතර මහා ලොකු පර්වතයක් වගේ තියෙන්නේ. يعني ඒ තරම් ලොකුයි මේක. ඒ තරම් ලොකුයි.
ඒතර බුද්ධෝත්පාද කාලයත් ලැබිලා. ඒ විතරක්ද දැන් සමහරුන්ට මනුස්ස ජීවිතයත් ලැබිලා බුද්ධෝත්පාද කාලයත් ලැබිලා ධර්මය ලැබිලා තියෙනවද බලන්න. දැන් ඔයගොල්ලෝගේ සමාජය ගන්න. ඔයගලන්ගේ අම්මලා, අක්කලා, නංගිලා, නැන්දලා, පුංචිලා හිතලා බලන්න නිකන් දැන් මේ බණ ටික අහන්නේ ශ්‍රද්ධාවෙන් බණ අහන මිනිස්සුනේ. මේ නාලිකාවක් කරහා බණ ටිකක් නිකන් අහගෙන යනකොට ඇහෙනව නෙමෙයි මේ අහනවනේ ඔයගොල්ලෝ බණ. මේ ඔයගොල්ලෝ බණ අහනවා. ඕගලන්ගේ නැන්දලා ගැන, පුංචිලා ගැන, අක්කලා ගැන, අයියලා ගැන, මල්ලිලා ගැන, අක්කලා බැඳලා ඉන්න අය ගැන, මල්ලිලා බැඳලා ඉන්න අය ගැන, අයියලා බැඳලා ඉන්න අය ගැන හිතලා බලන්න නිකන්. දරුවෝ ගැන සමහරක් වෙලාවට. ඒගොල්ලන්ට බුද්ධෝත්පාද කාලයේම මනුස්ස ජීවිතය ලැබිලා නමුත් ලැබිලා නැත්තේ මොකක්ද? සද්ධර්මය කියන එක ලැබිලා නැහැ. කල්යාණ මිත්‍ර සේවනීය කියන එක ලැබිලා නැහැ. කල්යාණ මිත්‍ර සේවනීය ලැබුණා නම් ඔවුන්ගේ ජීවිත පිඟුතුනි සෑහෙන ලොකු වෙනසකට භාජනය වෙනවා. හැබැයි කවන්නත් බෑනේ කොච්චර කිව්වත් සමහරුන්ට ඇහෙන්නෙත් නෑ. ඒක තමයි ඒගොල්ලන්ගේ කර්මයේ හැටි. කියන්න ඕනි උනේ මේ ඔක්කොම සම්පත්තීන් ටික අපිට ලැබිලා අපි නිකන් ඉන්නව නම් අර අතට ගත්ත දේ කටට දාගන්න පින නැහැ වගේ. එහෙමනේ අපි කියන්නේ සාමාන්‍ය විවහාරේ. මේ ළඟට ලැබිච්ච දේ ප්‍රතිඵල නෙලා ගන්න අපි සූදානම් නැහැ කියන එකයි. එහෙම වුණොත් මතක තියාගන්න සංසාර ජීවිතයක්ම නිකම්ම මෙරි ගියා වගේ. සංසාර ජීවිතයකම බුදුවරු හම්බ වෙලා ගංගානම් නදියේ වැලිකට ගානට බුදුවරු පහළ වුණා නම් ලේසි නෑ. ගංගානම් නදියේ වැලිකට ගානට බුදුවරු පහළ වෙද්දී අපිත් පිංගුතුනේ ඔය බුද්ධෝත්පාද කාලවල ඉපදුනානේ. ඉපදිලා ඒ ස්ථානවලත් පරාදුනා වගේ මේ බුද්ධ ශාසනයත් හැමදෑමත් වගේ පරාද වුණොත් පිංගුතුනි ඒකේ අනිෂ්ට විපාකෙ විඳින්න වෙන්නේ තමන්ටමයි. ඒකයි. තමන්ටමයි. තමන්ට තමන්ගේ විපාකය ලැබෙනව නෙලඹෙනවනේ. ඒකනේ අපායට ගියාට පස්සේ අහනවලු යම රජුරෝ මේ උඹ දැක්කේ නැද්ද? පළවෙනි දේවදූතයා උඹ දැක්කේ නැද්ද මේ පුංචි කාලේ ඉපදිච්ච දරුවෝ වැටිලා ඉන්නවා දැකලා නවතින්න එපා මෙහෙම මටත් ඉන්න වෙනවා කියලා. ස්වාමීනි ප්‍රමාද වුණා කියලා. උඹ දැක්කේ නැද්ද වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මැරෙන මිනිස්සු? ඒ දේවදූත පණිවිඩයේ දේවදූත දෙවියන්ගේ දූතයා දෙවියන්ගේ පණිවිඩය දෙවියන්ගේ තැපල්කාරය. ඒ පණිවිඩය හරියට කියව ගන්න බලන්න මේ ලියුම ඔබට ඇවිල්ලා නැද්ද කියලා. දෙවියන්ගේ මේ පණිවිඩය ඔබට ඇවිල්ලා නැද්ද? ඔබ වයසක මිනිස්සු දැකලා නැද්ද? ඔබ ලෙඩ වෙච්ච මිනිස්සු දැකලා නැද්ද? අලුත් ඉපදිලා තමන්ගේ ඇඟේ අසුචි මොළ මුත්‍රා තමන්ගේ මැඟේ දාගන්න මිනිස්සු දැකලා නැද්ද? මැරලා කනත්තර ගිහිල්ලා දාන මිනිස්සු දැකලා නැද්ද? දෙවියන්ගේ පණිවිඩය එහෙනම් ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ ලියුම කියවුවද නැද්ද කියන එක වෙන කතාවක්. ලියුම කියවුවා නම් දෙවියන්ගේ පණිවිඩය අර අතන්ට යන්න ඕනේ. අන්න යම රජුරු අහනවා. දැන් ලැබුණ නැද්ද මේක? දැක්ක ස්වාමීනි කොයිද මේ අපේ දරුවා ශිෂ්‍යත්ව කරලා ඉවරනකම් හිටියනේ. ඔය ඔක්කොම කරගන්න. මම මේ හිතන් හිටියේ දරුවා කසාද බැඳලා ගිහිල්ලා අපි ටිකක් එකලාසයක් වුණාට පස්සේ පාඩුවේ ඉන්න ඊට කලින් මැරුණා. එතකොට යම රජුරු දෙන උත්තරේ තමයි කරන්න දෙයක් නෑ පුතේ. උඹේ දරුවා කරපු අකුසලුත් නෙමෙයි උඹට තියෙන්නේ. අම්මා කරපුවත් නෙමෙයි තියෙන්නේ. නැන්ද පුංචි මාමා කරපුවත් නෙමෙයි. උඹ කරපුවානේ තියෙන්නේ. මම මොනා කරන්නද? මටවත් බේරගන්න බෑනේ. යම රජුරුවත් විපාකයක් එතන විඳින්නේ. උඹ කරපු කර්ම වලට විපාක උඹටම විඳින්න වෙනවා කියලා සුදුසු තැන් වලට නිරයන් වලට පමුණවනවා කියන්නේ. අන්න බලන්න. මේ ලියුම හරියට කියව ගන්න නම් අපි තුල ජීවිතේ ප්‍රත්‍යවේක්ෂාවක් තියෙන්න ඕනේ. මොකක්ද? මම ආර්ය පරේෂණේ ඉන්න කෙනෙක්ද අනාර්ය පරේෂණේ ඉන්නවා නම් පිටුතුණිය ආපහු අර සසරට තමයි වැටෙන්නේ. ආර්ය පරේෂණේ ඉන්නවා නම් යාට අර සසරින් මිදීමේ සම්භාවිතාවයක් බොහෝ විට තියෙනවා. මේ ජීවිතේ බැරි වුණත් ළඟම ජීවිතයක හරි නිවිල යන්න පුළුවන්. දැන් මේ වර්තමාන ලෝකයේ ගත්තාම බුදුරණවහන්සේගේ සූත්‍රයක් මතක් වෙනවා. ගද්‍රබ කියලා සූත්‍රයක් තියෙනවා. හරි. මේ ගද්‍රබ සූත්‍රයේ තියෙනවා එක බූරුවෙක් බූරුවෙක් යනවා හරක් රැලක් පිටිපස්සේ. යනකොට කියාගෙන යනවා මමත් හරකෙක් කිය දැන් යනවලු පස්සේ. අම්හාපි ගෝ අම්හා අනේ මමත් හරකෙක් කිය මේ බූරුවා බූරුවා යනවලු. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ බූරුවා මේ හරක් රැළ පස්සේ ගියාට මේ බූරුවගේ කටහඬත් හරකෙක් වගේ නෙමෙයි. මේ මගේ උපමාවනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ හරිද? මේ බූරුවගේ පාපතුලුත් හරකෙක් වගේ නෙමෙයි. මේ බූරුවා කෑ ගැහුවාම හඩත් හරකෙක් වගේ නෙමෙයි. හැබැයි ඒ බූරුවා මං හරකෙක් කියලා යනවා. බින්දුතුනි ඒ වගේමයි බුද්ධ ශාසනය ලැබලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දැන් නම් භික්ෂුණී නෑනේ අපි ඒකට සිල් මාතා සිල් මෑණිවරු කියන එක ආදේශ කරමුකෝ. වචනේ නිවැරදි කරන්න ඕනේ නිසා. යම්කිසි භික්ෂුවක් භික්ෂුණියක් උපාසකෙක් උපාසිකාවක් මේ ශාසනයට ඇවිල්ලා අපිත් බෞද්ධය අපිත් පිළිවෙතේ ඉන්නවාය කියලා නාම රූප ධර්මතා ගැන අවබෝධයක් ඇති කරගන්න නැතුව කාංකා විතරණ විසුද්ධිය ආදී විසුද්ධියක් උපදවා ගන්න නැතුව නිකම්ම කෑ ගහනවා නම් හරක් රැළ පිටිපස්ස යන බූරු වගේ ඒ ඇත්තන්ගේ වෙනසක් නැත. ඒ නිසා නිකම්ම කාලය වැඩක් නෑ. ධානයක් ස්පර්ශ කරගෙන නාම රූප භාවනාවක් කරලා සංකාරුපෙක්ඛා ඥාන ආදී උපදවලා සුදුසුසේ
ආන්න දැන් මම හොඳ කතාවක් කියන්න. දැන් මේ වර්තමාන කාලේ මහා රැල්ලක් දෙනවා ලෝකෙට හරියද? එක එක රැලි. සමහරු බුදු වෙන්න හිතනවා. සමහරු පසේ බුදු වෙන්න හිතනවා. සමහරු වෙන පාරමිතා පුරනවා. දැන් මේ ඔක්කොම තමන් තුල උපදවාගත යුතු ගුණ ධර්ම උපදවා ගන්න නැතුව නිකම්ම බූරුවෙක් වගේ හරක් පිටිපස්සේ යන ගමන් කෑ ගහලා වැඩක් නැහැ. තමන් හරකෙක් විය යුතුයි. හරිද? බූරුවෙක් වෙලා ඉඳලා හරකෙක් කියලා කිව්වට වැඩක් නැහැ. ඒ වගේ සුදුසුකම සපයාගන්නේ නැතුව කටින් විතරක් දොඩමලු වෙවි ඉඳලා වැඩක් නැහැ. මම හැමදාම කියන්නේ ඒකයි. නිවනට දොඩමලු වෙලා වැඩක් නැහැ. කලයුත්ත කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔබ මතක තියාගන්න ඔබ මේ ශාසනයට ඇවිල්ලා මේ උපාසක උපාසිකාවන් විශේෂයෙන් මේකෙදි ලක්ක වෙන්නේ මගේ අතින්. නිකම් මං බෞද්ධ කියලා උතුරු සළුව පොරවන් හිටියර නම් වැඩක් නැහැ. Taman තුල ඒ ගුණ ධර්ම ටික නැත්තම්. දැන් කොහොමද අපි බූරුවෙක්ද හරකෙක්ද කියලා හරියටම හොයාගන්නේ? දැන් බූරුවෙක්ද හරකෙක්ද කියලා මේ උපමාව කියන්නේ හරියද? ඒ කියන්නේ තමන් නිවැරදි දිශානතියට යනවද නිවැරදි දිශානතියට යන්නේ නැද්ද? කොහොමද හොයාගන්නේ? අන්න තියෙනවා. ආර්ය පරිශ්‍රණය සහ අනාර්ය පරිශ්‍රණය කියන මිම්ම. ආර්ය පරිශ්‍රණය සහ අනාර්ය පරිශ්‍රණය කියන මිම්ම. මේ කෝදුව කවුරු හරි ගෙනල්ලා තමන්ගේ ජීවිතේ මැන්නොත් එයාට හිතා ගන්න පුළුවන් තමන් නිවැරදි දිශානතියටද යන්නේ ඔහේ ගහගෙන යනවද කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි, ද්වේමේ භික්කවේ පරියේෂණ. මේ ලෝකේ පරියේෂණ දෙකක් තියෙනවා. අරියාච පරියේෂණ, අනරියාච පරියේෂණ. ආර්ය පරීක්ෂණය කියලා එකක් තියෙනවා. අනාර්ය පරීක්ෂණය කියලා එකක් තියෙනවා. මොකක්ද මේ අනාර්ය පරීක්ෂණය අපි බලමු. අනාර්ය පරීක්ෂණය මුලින්ම. මහණෙනි, යම් කිසි කෙනෙක් ජාතිය ස්වභාව කොටගෙන ජාතියටම අයිති දේවල් හොයනවනම් ඒක අනාර්ය පරීක්ෂණයක් කිව්වා. මහණෙනි, යම් කිසි කෙනෙක් ව්‍යාධිය ස්වභාව කොටගෙන ව්‍යාධියට පත් වෙන දේවල් ගැනම හොය ඉන්නවනම් ඒක අනාර්ය පරීක්ෂණයක් කිව්වා. යම්කිසි කෙනෙක් තමන් ජරාවට පත්ව තවත් ජරාවට පත් වෙන ධර්මතා එකතු කර ඉන්නවනම් ඒක අනාර්ය පරීක්ෂණයක් කිව්වා. යම්කිසි කෙනෙක් තමන් මරණය ස්වභාව කොටගෙන මරණයට පත් වෙන දේවල් ගැන බලාපොරොත්තු තබාගෙන නැත්නම් ඒක අනාර්ය පරීක්ෂණයක් කිව්වා. දැන් බලන්න නැද්ද මේවා කියලානේ. ශෝකයේ ස්වභාව කොටගෙන ශෝකය පිළිබඳව ප්‍රාර්ථනා ඇතනම් ශෝක කරන දේවල්ම එකතු කර ශෝකයත් එක්කම ජීවත් වෙනවා නම් ඒක අනාර්ය පරීක්ෂණයක් කිව්වා. ඒ වගේම කෙලෙස් ස්වභාවයෙන් විවිධ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී සොයමින් යන ගමනේ තමනුත් ඒ ස්වභාවයේ ඉඳලා ඒ දේවල්ම ඒ දේවල්ම හොයන අයම එකතු කර ගන්නවා නම් ඒක අනාර්ය පරීක්ෂණයක් කිව්වා. දැන් බලන්න අපි යම් gedara ජීවිතේට ජාතිය ස්වභාව කොටගෙන දැන් ඉපදීම කියන එක දුකක් නේ. ඉපදීම කියන එක දුකක්. ඉපදෙන්නේ හේතු සකස් කරන එකක් දුක. පිංගුතුනි හරියට හරිද? ඔය දැන් YouTube එකේ තියෙනවා ඉස්සර නම් මේවා ඉතින් ගොඩක් දකින්න නැහැ. ඔය දරුවෝ හම්බ වෙන වීඩියෝස් එහෙම 3D වලින් 5D වලින් හදලා. ඒක සුකුමාලයි සුන්දරයි කියලා හිතන්න එපා. අපිට පේනවට වඩා සෑහෙන ගැඹුරක් පිංගුතුනි මේ වගේ තියෙනවා. මිනිහෙක් විඳින වේදනාවක් ඇතුලේ. ඔය සිනාමුසු මූණින් ජීවත් වෙන බොහෝ අයගේ ඇතුලේ තියෙන පීඩා. බොහෝ අයගේ නෙමෙයි පිංගුතුනි. ඇත්තටම ගිහි ජීවිතය ගත්තට පස්සේ පීඩාවකින් තොර ගිහි ජීවිතයක් ගැන හිතන්න අමාරුයි. කියන්නේ ගිහි ජීවිතේ පීඩාව කියන එක අපි එන එකක්. ඒකයි. දැන් ඔය පිංගුතුලා හිතන්න මම හැමතිස්සෙම කියන කතාව වැද්දෙක් අතුරනවා මලපුඩුවක්. කියන්නේ මේ උගුලක්. දැන් මං ගිහිල්ලා ඔය මලපුඩුව උඩ මාකරි අටවලා තියෙනවා. හරිද? අපි තුමු දැලක් කරලා තියෙනවා කියලා. දැලක් කරලා තියෙනවා. දැන් මං ගිහිල්ලා ඔය මලපුඩුව උඩ කොහිවත් බැඳෙන්නේ නැතුව ඉඳගෙන හිටියොත් මට වැද්ද එනවා දැක්කම නැකිටලා දුවන්න පුළුවන්. බැඳෙන්නේ නැතුව ඉඳගෙන ඉන්න. හැබැයි යම් කිසි කෙනෙක් ගිහිල්ලා ඔය දැලේ පැටලිලා දැලේ තැන් වල වම් අත එක තැනක බැඳගෙන දකුණු අත තව තැනක බැඳගෙන කකුල් දෙක තව තැනක බැඳගෙන හිටියොත් එයාට කියනවා මලපුඩුව උඩ බැඳිලා කියලා. ඒක වැද්ද ඇවිල්ලා වඩාගෙන යන්නේ. ආන්නේ වගේ ලෝකයට බැඳෙනවා කිය දැන් දරුවා කියලා තැන පින්වතුනි අපි දැන හෝ නොදැන අපිට ඇති වෙනවනේ බැඳීමක්. අපිට මරන්නද අපි හදන්නනේ පයි. ඒම කරන්න බෑනේ මේ කර්මය කියලා එකක් තියෙනවනේ ලෝකේ. ඊට බැඳා හොඳයි. දැන් ඒ ජීවිතය ඇදිලා යන්නේ වෙන පැත්තකට නී. එනකොට නම් එන්නේ කියාගෙන අනේ ඉතින් ඔයයි මායි පන්සලට අවසර ගිහිල්ලා උදේට කිරිබත් පූජා කරලා දවල්ට පන්සලට ගිහිල්ලා බණ භාවනාවක් කරගෙන ඉමු. අන්තිමට කෙලවර වෙන්නේ වෙන පැත්තකට. මොකද මේ මානෙ කියන එක රකින්න අමාරුයි. හිත සිත පාලනය කරන්න ඕනේ. ඒකයි. ඒ පාලනය ඇතුලේ තියෙන මානෙදී ඒක රැකෙනවා. හරියට ගොවියා කුඹුරක් කරන්න කලින් එයා අදාළ දේවල් ටික බිම සකස් කරන්න ඕනි. ඊළඟට එයාගේ කෙතට වතුර එන විදිය හදා ගන්න ඕනි. අනේ පුබ්බකරණීය සූත්‍රවල තියෙනවානේ. අංගුත්තර නිකායේ සූත්‍රවල මේවා තියෙනවා. ඒ වගේ අර පුබ්බකරණීය වශයෙන් කළ යුතු ක්‍රියාවන් සිදු කරගන්න තු. ඒ වගේ තැන්වල පිංගුතුනි හරි වෙහෙසක් විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් බලන්න මේ දේවල් වල දන්නේ නැති මිනිස්සු ජාතිය තමනුත් ජාති ඉපදීම ස්වභාව කොටගෙන
මේ ඉපදීම ස්වභාව කොටගෙන ඉන්න ලෝකෙම වැතිරිලා නැද්ද? මේගොල්ලෝ පිංගුතුනි මලපුඩු උඩ බැඳිලා වැතිරිලා නෙමෙයි. මේගොල්ලෝ දැලේ කෙලවරක ඉඳලා දැලත් එක්ක රෝල් වෙලා වැද්ද එනකන් මේ බලාගෙන ඉන්නේ අනේ මාව අරයි යන්නකෝ කියලා. මාර්යා පිංගුතුනි කොයි වෙලේක හරි ඇත්තට මාර්යාට ඔබ ගෙනියන්න දෙයක්වත් නැහැ. මේ කියන්නේ ඔබ ස්ව කැමැත්තෙන්ම මේ මාර්යාගේ කකුල් දෙකේ අනේ මාවත් අරයි යන්නකෝ කියලා ඉන්න જાතියක් වගේ. අනේ මාවත් එක්ක යන්න මාව ආවදාලා යන්න නම් එපා. එහෙම තමයි ඔයගොල්ලෝ කියන්නේ. ඉතින් කොච්චර මොනවා කිව්වත් මිනිස්සු ඒකට එහෙම තමයි රියැක්ෂන්ස් ප්‍රතිචාර දක්වන්නේ නේ. හොඳටම තේරෙනවා මෙන්න මේවා. ඊළඟ ටික. තමන් ව්‍යාධිය ස්වභාව කොටගෙන තමන් ලෙඩවීම කියන එක පිඟුතුනි පොදු ධර්මතාවයක් නේ ධම්මවිජය ස්වාමීන් වහන්සේ තව ටික දවසකින් අනිවාර්යෙන් ලෙඩවීම කියන එකටපත් වෙනවනේ. ඒක නැහැටි. ලෙඩවීම ස්වභාව කොටගෙන තවත් ලෙඩ වෙන ධර්මතා ලං කර ගන්නවා නම් ඒ කියන්නේ මේ කතාව වෙනස්. කතාව වෙනස් මේක ගැඹුරින් තේරුම් ගන්න. නිකන් ඕලාරික අර්ථයක් නෙවෙයි මේකේ තියෙන්නේ. දැන් මම ලෙඩ වෙනවා. එතකොට මම සංසාර ජීවිතේ යනකොට එකතු කරගන්න භෞතික වස්තු මම තේරුම් අරගෙන ඉන්න එපයි මේ දේවල් ස්ථීරසාර වශයෙන් ගන්න පුළුවන්. එහෙම වුණොත් අපිට දුකයිනේ. කියන්නේ අපිට එතන පීඩාවක් හැදෙනවමයි. ඒක ඉතින් කොයි කාටත් එහෙමයි. අඩු වෙන තරමට අඩුයි. වැඩි වෙන තරමට වැඩි. ඒක විශාකාවට කිය විශාකා උඹට එක බැඳීමයි නම් තියෙන උඹට එක දුකයි තියෙන්නේ. හැබැයි උඹට බැඳීම් 100ක් තියෙනවා නම් උඹට දුක් 100ක් තියෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඒ වගේ අපි තේරුම් අරගෙන හැබැයි අවබෝධය කියන එක තුල ජීවත් වුණොත් එතකොට පින්වතුනි අර මැරෙන ධර්මතා මැත්තේ නැහින්නේ. මැරුණාම අනේ ඉතින් මැරුණා මෙහෙමයි ලෙඩ වුණාම බෙහෙත් කරන් දෙන එක වෙන කතාව. දැන් ස්වාමියා භාර්යාව ඉන්නවනේ ගෙදර. හැබැයි මැත්තේ වැටිලා නැහෙන්නේ. දන්නවා ස්වභාවය මේකයි. එසා තමන් ව්‍යාධිය ස්වභාව කොටගෙන තවත් ව්‍යාධියටපත් වෙන ධර්මතා හොයනවා නම් ඒවා පස්සේ තව පන්නනවා නම් ඒකට කියනවා අනාර්ය පරිශ්‍රණය කියලා. අනාර්ය පරිශ්‍රණය. තමන් මැරෙනවා. ලෙඩ වෙනවා. වයසට යනවා. තමන් වයසට යන ස්වභාවය තියාගෙන තමන්ට තේරෙන්න එපයි මම ජරාවටපත් වෙනවා. එතකොට අපේ දරුවෝ ඥාති අක්කලා නංගිලා අයියලා මේ ඔක්කොම පිංගුතුනි වයසට යන ඇත්තෝ ඒගොල්ලන්ගේ මැත්තේ වැටිලා ඉන්න එපා. ඔබට තියෙන ප්‍රශ්නයක් විසඳගන්න. ඔබ ඔබේ මේ වයසට යෑමෙන් ගැලවෙන්නේ නැද්ද? ඒකට උත්තරේ තියෙන්නේ බුදුදහම. අයියව නැලවුව, අක්කව නැලවුව, නංගිව නැලවුව වගේ නෙමෙයි වයසට ගිහලා මැරෙන්න උනාට පස්සේ. මොකද ඔය නැලවෙන කවුරුත් අපිව නලවන්නේ නැහැ සසර. එසා ඒගොල්ලෝ නැලවෙද්දී අපි ලෙඩවීම ස්වභාව කොටගෙන තවත් ලෙඩ වෙන ධර්මතා නලව ගන්න නම් යන්නේ. ඒවා නලව ඉන්න නම් යන්නේ. මතක තියාගන්න. ඔවුනොත් පරාදයි, ඔබත් පරාදයි. හැබැයි ඔබ ආත්මාර්ථකාමීව හෝ අනිත් එක පින්වතුනි මේ වර්තමාන කාලයේ තියෙනවනේ. මේ කාලේ ආත්මාර්ථය පිනිස මිසක් ලං වෙන මිනිස්සු අඩුයි. ලං වෙන හැම මිනිහෙක් ගැනම මේ ඇහෙන් බලන්න ලං වෙන කවුරුත් ආත්මාර්ථකාමීව තමයි ලං වෙන්නේ. බහුතරය. හරියම දුර්ලභයි. කියන්නේ මේ අතේ ඇඟිලි පහින් පෙන්වන්නත් වැඩි ඇත්තට. ඊට වඩා අඩුයි එහෙම කිසිම දෙයක් බලාපොරොත්තු නොවි ලං වෙන මිනිස්සු. හැබැයි කිසි කෙනෙක් හිතන්නේ නැති පැති වලින් ඒවා ගුණවන්තයන්ට දැනෙනවා. ඒ නිසා මතක තියාගන්න. තමන් ලෙඩවීම ස්වභාව කොටගෙන ලෙඩ වෙන ධර්මතා මැත්තේ නැහි ඉන්න එපා. තමන් ව්‍යාධිය ස්වභාව කොටගෙන ව්‍යාධියටපත් වෙන ධර්මතා මැත්තේ නැහි ඉන්න එපා. තමන් ජරාවට ස්වභාව කොටගෙන ජරාවටපත් වෙන ධර්මතා මැත්තේ නැහි ඉන්න එපා. තමන් මරණය ස්වභාව කොටගෙන මරණයටපත් වෙන ධර්මතා මැත්තේ නැහි ඉන්න එපා. තමන් ජාතිය ස්වභාව කොටගෙන ජාතියටපත් වෙන ධර්මතා මැත්තේ නැහි ඉන්න එපා. අනිත් එක තමයි තමන් ශෝකය ස්වභාව කොටගෙන. දැන් බලන්න ඔබ මේ ලෝකයේත් එක්ක ජීවත් වෙද්දී ඔබට ශෝකයක් තියෙනවනේ. යම් පිච්චන් ලබති තම්පි දුක්ඛං. කැමති දේ නොලැබීමත් දුකක්. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුකක්. ඇත්තනේ මේ කතාව. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රියයන් හා එක්වීමත් දුකක්. කැමති පරිදි ලෝකයේ නොපැවතීමත් දුකක්. එකයි කියලා තියෙන්නේ සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි. සිතු දේ නම් වෙන්නේ නැහැ. නොසිතු දේවල් තමයි ලෝකෙ වෙන්නේ. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. නොසිතු දේම තමයි වෙන්නේ ලෝකෙ. එතකොට දැන් මේ ශෝකය අපිට මේ ලෝකය කියන එක පින්වතුනි මේකත් හොඳට අහගන්නකො. මේවා ඉතින් ආයි 100%ක් විශ්වාස කරලා කියන ඒවා. මේ ලෝකයේ තියෙනවනේ. මේ ලෝකයේ ඇතුලේ සැප නැහැ. මේ ලෝකේ හොඳ මිනිස්සු ඉන්නවා. මේ ලෝකේ හොඳ මිනිස්සු ඉන්නවා. මේ ලෝකේ හොඳ හදවත් තියෙනවා. ප්‍රශ්නේ ලෝකයේ ඇතුලේ සැප නැහැ පින්වතුනි. හොඳ හදවත් තිබ්බයි කියලා පිළිකා හැදෙන්නේ නැතුව ඉන්නේ. හොඳ මිනිස්සුන්ට පිළිකා හැදෙනවා. හොඳ හදවත් තිබ්බයි කියලා ඇක්සිඩන්ට් නොවී ඉන්නේ නැහැ. හොඳ මිනිස්සුන්වත් හැප්පෙනවා. ඒ නිසා මේ ලෝකෙ මිනිස්සු හොඳ වෙන්න පුළුවන්. හැබැයි ලෝකය ගැන විශ්වාස කරන්න එපා. හොඳ මිනිස්සුන්ගෙත් කනට කරලා කියන්නේ
ඔයා හොඳ වුණාට මේ ලෝකේ නරකයි. ඒ නිසා අපි මේ ලෝකෙන් යමු කියලා දෙන්නත් එක්ක කෝච් එකට පයින්න නෙමෙයි මේ කියන්නේ. හරිද? මේ කියන්නේ මේ සංසාරයෙන් පිට වෙලා යමු කියලා. ඇයි මේ සංසාරේ ෂුවර් නෑනේ. මිනිස්සු හොඳ වුණාට සංසාරය හොඳ නෑ. දැන් බලන්න බෝධිසත්ව ආත්මය ගත්තට පස්සේ මම සෑහෙන කල්පනා කරපු දෙයක් තියෙනවා මේ බෝධිසත්වයන් වහන්සේට සංසාර ජීවිතේ විඳින්න වෙන අප්‍රමාණ පීඩාව. අර ලේන් කුලයක ඉපදිලා ලේන් පැටියක් මුහුදට වැටෙනවා. බලන්න මේ මහා උත්තමයෝනේ. හරිද? වැටුනාම කොච්චර අසරණකමක්ද. තන් ගිහිල්ලා නැට්ට පොඟවන් එනවලු මුහුදෙන්. නැට්ට පොඟෝ ඇවිල්ලා එළියෙන් වතුර බේරනවලු. මිරිකනවලු. මුහුද හිඳින්න කියලා. සක්ත දේවේන්ද්‍රයා මේ වෙලාව වෙනවලු. ඇවිල්ලා කියනවලු මේ මොකද්ද ඒ කරන්නේ? මම මේ මාමුද හිස් කරනවා දරුවෝ හොයාගන්න. ඕක කරන්න පුළුවන් වැඩක් නෙමෙයිනේ. සක්ත දේවේන්ද්‍රයා කිව්වලු. මේ ලේන කියනවලු මේ හිතේ තියෙන වීරිය තමුන් වගේ කම්මැලියෙක් එක්ක කතා කරන්නවත් මං වගේ කෙනෙකුට සුදුසු නෑ. තමුන් වගේ කුසීතයෙක් මගේ දෑයටවත් පේන්න හොඳ නැති එකේ. බෑක් ගගා. එහෙමනේ මිනිස්සුනි දැන් බලන්න. බෑ මට බෑ අයියෝ බෑ කියන එක පිංගුතුනි මේ උප්පත්තියෙන් එනකොටම දැන් මිනිස්සු අඬනවනේ මේ බෑ කියාගෙන එන්නේ. එක්ක උපදින්නේ එළු. හරිද? කියන්නේ බෑ. කට ඇරපු ගමන් කියන්නේ එහෙම නෙමෙයි පිංගුතුනි. බලමු. අපි බලමු. මේක පොසිටිව් නෙගටිව් තින්කින් පැටර්න්ස් ගැන කතා කරන මිනිස්සු බෑ හරියන්නේ මට මේක සෙට් වෙන්නේ නෑ. එහෙමනේ මිනිස්සු හිතන්නේ. මේ බෝසත් උතුමෝ කියනවා උඹ වගේ කුසීතයෙක් එක්ක කතා කරපු මගේ වචනත් අපරාධයි. මගේ දෑයට නොපිටි ඵලයන් කිව්වා. සක්‍ර දේවේන්ද්‍රයන් මේ කවුරුණත් මට වැඩක් නෑ. සක්‍ර දේවේන්ද්‍ර දුක හිතලා මුදක් හොයලා දෙනවා දරුවා. බලන්න වීරයන්ගේ හැටි. ඒතර එවැනි වීරිය පාරමිතාව පුරාගෙන එද්දී කොච්චර අපහසුතාවයන් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා නේ. ලෝකෙට බුදු වුණා. අර තීර්ථකයෝ එකතු වෙලා දවස් 7ක් නිඳා කරන්නේ සුන්දරි පරිබ්‍රාජිකාව ගිහිල්ලා අර මල් ටික අස්සේ හංගලා මරලා බුදු වෙලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ හොඳ වුණාට උන්වහන්සේ මේ ලෝකය අතහැරියයි. මේ ලෝකය හොඳ නෑ පින්වතුනි. නින්දා ප්‍රශංසා ලාභ අලාභ යස ආයස සැප දුක මේවා මැද්දේ ජීවත් වෙන්න ලෝකය. ඒකයි ඕගොල්ලෝ හොඳ ඇති. අපිට ඔක්කොටම වැටිලා එක තැනකට වෙලා ඉන්න තියෙනවා නම් මං කියන්නේ හොඳයිනේ කොහොමද නේ දවසට සින්දුවක් කියාගෙන. ඒක ඉතින් නරකමත් නෑ එක්තරා ආකාරයකට. හැබැයි මෙහෙමයි හරිද? එහෙම කර ඉන්න පුළුවන් තැනක් නෙමෙයි මේක. ඒකයි. එහෙම කර ඉන්න පුළුවන් තැනක් නෙමෙයි මේක. දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ ඔයගොල්ලෝ කේල් ගහක අන්තිමිත්තේ බජව් දාන්න යනවාද? නෑනේ. ඒක තැන නෙමෙයිනේ. ඒක තැන නෙමෙයි. ඒ වගේ මේ ලෝකය ඔබට සතුටු වෙන්න තැන නෙමෙයි. ඒ නිසා මතක තියාගන්න ලෝකයම ශෝකයේ ස්වභාව කොටගෙන පවතිනවා. ඒ නිසා ශෝකයේ ස්වභාව කරගෙන ඉන්න ඔබ ඒ ශෝකයටපත් වෙන දූ දරුවන් දැසි දැස්සෝ එළු බැටළු ආදී සත්ත්ව සර්පයන් එකතු කර ගැනීමෙන් වළකින්න. ලෝකය කියන්නේ දුකක්, ශෝකයක්. ඒ ලෝකයට මුල් තැන දෙන්න එපා. මුල් තැන දෙන්න මේ ලෝකෙන් මිදලා යන්න. යම් කිසි කෙනෙක් මේ කියන ස්වභාවයෙන් ඉන්නවා නම් මොනවාද ස්වභාව ටික? ජාතිය ස්වභාව කරගෙන ජාතියටපත් වෙන දේවල් හොයනවා නම්. දැන් තේරෙනවා. ලෙඩවීම ස්වභාවකටගෙන ලෙඩවීමටපත් වෙන දේවල් හොයනවා නම්. වයසට යෑම ස්වභාවකටගෙන වයසට යන දේවල්ම හොය ඉන්නවා නම් ඒ මැත්තේම වැටිලා ඉන්නවා නම්. මරණය ස්වභාවකටගෙන මරණයටපත් වෙන දේවල් ගැන අපේක්ෂාවක් තියාගෙන ඉන්නවා නම්. ශෝකයේ ස්වභාවකටගෙන ලෝකයේ පිළිබඳව සතුටින් හිතන්න ගන්නවා නම්. ශෝකය කියන කත ඇහැරලා දාලා තමන් මේ කෙලෙස් ධර්මයන් ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචකාම ගුණයන් සොය ලෝකය ඒවා හොයන ලෝකයක් පස්සෙම පිඟුතුනි දුවනවා කියලා කියන්නේ තේරුමක් නැති වැඩක්. අර ලුණු කෑවහම වතුර තිබා හැදෙනවනේ. සමහර බිස්කට් ಜಾති එහෙම තියෙනවා. ඒවට පොඩ ලුණු ටිකක් දානවා. හේතුව මේ ඒවා කෑවහම වතුර බොන්න ඕනේ. ඒ වගේ පංචකාම ගුණය හොයන කෙනාට අර ලුණුත් එක්ක කාපු එක රටකජු ಜಾති බිස්කට් ಜಾති වගේ. ඒවා කෑවහම වතුර බොන්න ඕනේ. වතුර වගේ. මේ දේවල් ලං කරගත්තාම දුක්ඛ පස්සෙන් යනවා. හරිද? ඒකයි මං කිව්වේ. ගොඩක් මිනිස්සු මේ වැද්දාගේ මලපුඩුව උඩ, මාර්යාගේ මලපුඩුව උඩ නිදාගෙන නෙමෙයි ඉන්නේ. දැලත් එක්ක රෝල් වෙලා ඉන්නේ. මාර්යාට අනුකම්පා හිතලා මූලියන්න ඕනේ කියලා හිතුවත් මාර්යාට ලියා ගන්නත් බැහැ. එන්නේ ඒ තරම් පැටලිලා. හරි ඒ තරම් පැටලිලා. දැන් කියනවා නේද කට්ටිය මේ මම අහලා තියෙනවා මේ මාර්යාගෙන් කරදර වෙන්නේ නැති. මාර්යා ඔබට කරදර කරන්නේ නැහැ පින්වතුනි. මේ මාර්යා කරදර කරන්න ඉන්නේ දවසට පැය 10 12ක් 14ක් භාවනා කරන හරිද කෙලස් තැවීමේ වීරියෙන් යුක්තව රැටනේ සජ්ජිකංග ආදී දුහතාංග සමාදන් වෙලා පත්තපිණ්ඩිකංග ආදී ඒකාසනිකංග ආදී දුතාංග සමාදන් වෙනා සපදානචාරිකංග කළුපච්චාබත්තිකංග රුක්කමූල සේනාසනංග
සෝසානිකංගාදී දුතාංග සමාදන් වෙලා පිළිවෙත් පුරන කෙනාට නම් ඔන්න කරදරයක් මාරයා කරයි. ඔබට මේ 7 අමාරේ ඉඳන් 10 අමාර වෙනකන් නාට්‍ය ටික බලලා එතනින් පස්සේ තියෙන සියලුම මලකෝලන් ටික බලලා උදේ ඉඳන් හවස් වෙනකම්ම ලෝකයට බර වෙච්ච හිතක් තියෙන ඔබව මාරයා කොමකින් කැන්දන් යන්නේ. ඔබ මාර වසඟයාගෙමයි ඉන්නේ. ඒක අනාරි පරීක්ෂණය. ආරි පරීක්ෂණය මොකක්ද? ආරි පරීක්ෂණය වෙනස්. යම් කිසි කෙනෙක් තමන් ජාතිය ස්වභාව කොටගෙන ජාතියට පත්වෙන දේවල් හොයන්නේ නැතුව ඉන්නවනම්, තමන් ජරාව ස්වභාව කොටගෙන ජරාවට පත්වෙන දේවල් හොයන්නේ නැතුව ඉන්නවනම්, තමන් ව්‍යාධිය ස්වභාව කොටගෙන ව්‍යාධියට පත්වෙන දේවල් හොයන්නේ නැතුව ඉන්නවනම්, තමන් මරණීය ස්වභාව කොටගෙන මරණයට පත්වෙන දේවල් පිළිබඳව අපේක්ෂාවක් දල්වා නොගෙන ඉන්නවනම්, තමන් ශෝකයේ ස්වභාව කොටගෙන අපිට තියෙන දැන් මම මැරෙනවනේ. අපි ශෝක එක ජීවිතේ තියෙන ශෝකයට පත්වෙන දේවල් පිළිබඳව දුවන්නේ නැත්නම්, අර කියන පංචකාම ගුණයන් පිළිබඳව අනවශ්‍ය අපේක්ෂා දල්වාගෙන නැත්නම්, අන්න ඒකට කියනවා ආරි පරීක්ෂණය. දැන් බලන්න පිටුතුනි, දැන් හරිනේ කතාව. දැන් අපි වයසට යනවානේ. එතකොට මම වයසට යන නිසා මං වයසට යන දේවල් මේ ලෝකයේ සියලුම දෙනා වයසට යනවා කියලා දැකලා ඒගොල්ලන්ගේ වයසට යෑම පිළිබඳව අපේක්ෂාවෙන් ඉන්නවා. හරිද? එතකොට මට තේරෙනවා නෙමෙයි අල්ලා ගැනීමෙන් වැඩක් නැහැ කියලා. පැහැදිලිද මම මේ කියන්නේ? ඇයි වැඩක් නැත්තේ? කවුරු අල්ලගත්තත් අපිට දුකක් හිතෙන්න පුළුවන්. නමුත් මැරෙනවනේ. අන්න ආර්ය පරිශ්‍රණය. ඒ නිසා මගේ හිත ඔබ කියන්නේ පුතුනේ අපේ හිත අපිටවත් දෙන්නේ නැහැ ගිහිල්ලා 100%ක් වෙන්නේ. කියන්නේ යා අනිවාර්යෙන් මම ඒකයි කියන්නේ මම මේ ලෝකේ කිසිම කෙනෙක්ව 100%ක් විශ්වාස කරන්නේ. උපරිම 99යි තමයි. හේතුව මම එකක් මගේ වාසියට තියාගන්නවා. ඔයගොල්ලෝ පුරුදු වෙන්න. එතකොට එයා කවදාරි දවසක අපිට බොරුවක් කරොත්, එයා කියලා කියන්නේ මම මේ හිතන්නකෝ අපි යාළුවෙක්ව හම්බ වෙනවා. හම්බ වෙලා යාට මුළු ජීවිතේම දේවල් කියන්න ඕනේ නැහැ. 100%ක අවිශ්වාසයක් තියාගෙන ජීවත් වෙන්න. එතකොට කවදාරි දවසක එයා පිටුපෑවොත් අපි දන්නවා මෙයා මේක කරනවා මම දැනන් හිටියා. හරි පහසුයි ජීවිතේනේ. බලන්න මේ ලෝකය කියන්නේ ශෝකයේ ස්වභාව කොටගෙන නුමුත් ශෝකයේ ස්වභාව කොටගෙන ඉන්න ලෝකේ පතන්නේ නේ. මම ව්‍යාධියේ ස්වභාව කොටගෙන ව්‍යාධියටපත් වෙන මිනිස්සු දිහා බලලා පුදුම වෙන්නේ නේ. හරිද? ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි, ලෙඩ වෙනවා. දැන් හිතන්නකෝ මගේ අම්මා ඉන්නවා. එතකොට අම්මා ලෙඩ වෙන්න පුළුවන්. ලෙඩ වෙනවනේ. එතකොට නමුත් තාත්තා නැති වෙච්ච වෙලාවේ මට ආපු පීඩාව වෙනයි. ඒක දරන්න ඒ පීඩාව නැති කරන්නේ ධර්මයේ කෙනෙක් හොයාගත්තා. ඒ කියන්නේ මට මතක් වුණානේ මේක තාත්තා මැරෙනවා නම්, මේ ලෝකේ ඉන්න හැමෝම මැරෙනවා නම්, තාත්තා මැරිච්ච වෙලාවේ දැනෙන පීඩාව මං අම්මා මැරෙද්දි නම් විඳින්න කැමති නැහැ. හරිද? තව මට ඉන්නවා ලිස්ට් එකක් අක්කලා ඉන්නවා, ඥාති ඉන්නවා. දැන් මේ ඔක්කොම මැරෙද්දි මට මේ වගේම මොකද මේ පීඩාව දරා ගන්න අමාරුයි. ඒකයි. පුටුවක ඉඳගෙන ඉන්න බෑ. ඇඳකට ගිහිල්ලා නිදා ගන්න බෑ. සති ගාණක් නිින්ද යන්නේ නැහැ. රැයකට ගෙදර ඉන්න හිතෙන්නේ නැහැ. කෑමක් බීමක් කන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක මහා අමාරුයි. මටම තේරුණා ටික දවසක් යද්දී මේ මම අමාරුවෙන් ඉන්නේ. හරිද? මේක මට අමාරුයිනේ. මේක නම් ජීවිතේ මොකක්ද මේ හම්බ කරපු සල්ලි, ගෙවල් දොරවල් මොකක්ද මේ කරන්නේ? ඒත් මේක මම අම්මා මැරිද්දිත් කරන්න ඕනේ. දැන් වෙනස් වෙලා තියෙන්නේ. ව්‍යාධිය ස්වභාව කොටගෙන මම ව්‍යාධියටපත් වෙන ධර්මතාව පිළිබඳව පන්නන්නේ නැහැ. අම්මා හිට ලෙඩ වුණොත් අම්මට උපස්ථාන කරනවා එක වෙන කතාවක්. හැබැයි තැන්නිලි නැත. මම මරණීය ස්වභාව කොටගෙන මම දන්නවා අම්මත් මැරෙනවාමයි අනිවාර්යයි. ඒ ප්ලෑන් කරලා තියෙන ඔයා මැරිච්ච දවසට මිනිහ ගෙනියන්නේ මෙතනට. දවස් ගාණක් තියන්නේ කියලා තියෙන්නේ පිංගුතුනි. උදේ තියලා මේ පැය දෙකක් තුනක් අම්මගේ ඥාති ආරේ මේ ඇවිල්ලා නැත්නම් අපිට බණීනි හාමුදුරුවෝ මේ තනි මතේට වැඩ කළා හාමුදුරුවෝ රහත් වෙලා දන්නේ අපි රහත් වෙලා නැහැ නේ කියලා නේ මිනිස්සු පටන් ගන්න දන්නේ නැද්ද? ඒ නිසා පැය තුනක් ඕනනම් වෙන්න මෙතන තියලා තියන්න ඥාතින් ඇවිල්ලා වැන්දා කරුණා කරලා අම්මා දුන්නා. සමහරක් විට අර අවයව වරව මේව දන් දෙන්න පුළුවන් නම් දන් දුන්නා. ගෙනියනවා නම් මිනි අරන් ගිහලා නගර සභාවෙන් වලදා ගත්තත් කමක් නැහැ. වලදා ගත්තත් කමක් නැහැ. කුණු ලොරියකට දාලා ඇඹරුවත් කමක් නැහැ. කමක් නැහැනේ මෙරිලානේ. ඒ ස්වභාවය දන්න අපිට ජීවිතේ පහසු නැද්ද? පහසුයි. ඊපෙදෙද මම ඔය සයින්නාන්සලටත් කිව්වා ආයස්ම මේ හැමෝම ලියුමක් ලියන්න. මොකද්ද? අපවත් වුණොත් ලොකු ස්වාමීන් වහන්සේ කැමති විදියට අවසන් කටයුතු සිද්ධ කරගන්න ඉඩ දෙන්න කියලා. දැන් පහසුයිනේ නැත්තම් පිංගුතුනි හාමුදුරුවෝ 30ක් ඉන්නවා. මොකක් හරි වෙලා මැරුණොත් එහෙම මම 30කට දර කොච්චර හොයන්නද? දැන් පිංගුතුනි මොකක් හරි සිවුර පොඩ්ඩක් එහෙට මෙහෙට ඇඳුවා පෙරෙව්වා එම්බාම් කිරි විදියාරෝ මේවනේ. මිනි පෙට්ටි ගෙනිලා කියන්න බෑ ඉතින් හරිද මේ වෙනස් වෙන්නත් පුළුවන් දැන් මොකද මගේ දරුවෝ නෙමෙයිනේ. ඒ අම්මලාගේ දරුවෝ ඒ අම්මලා කිව්වොත් එහෙම නෑ නේ අපි දවස් 3ක් තියමු කියලා. මට ඉතින් පොඩ්ඩක් ෆ්ලෙක්සිබිලිටි එකක් නම්මශීලීත්වයක් දෙන්න වෙයි. හැබැයි අවබෝධයෙන් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් අනිවාර්යෙන් හිටියොත් පිංගුතුනි සමහරක් වෙලට මරණ තැනම පැය දෙකක් තියලා
යවන්න පුළුවන් තැනකට යවන්න තරම් නැත්තම් දැන් හිතන්නකෝ මං හාමුදුරු 1000ක් මහාන කරගත්තොත් මලගෙවල් 1000කට කොච්චර බිස්කට්ම ගේන්න වෙයිද මට ආදීන හරිද අර අවබෝධය තියන් ඉඳීම තුළ උන්වහන්සේලාටත් මං කියලා තියෙන ආයස්මල මේක මතක තියාගන්න ලොකු සයන්ස් අපවත් වුණොත් කොයි වෙලේ හරිද අපවත් වුණොත් පැදුරක පැය දෙකක් විතර තියලා කොයි හරි ගිහිල්ලා එක්ක වලකට දාන්න නැත්තම් පුච්චලා දාන්න මිනි වලක්වත් කපන්න කරදර වෙන්න එපා. ඒ කියන්නේ මැරිච්ච මිනිහෙක් වෙනුවෙන් ඔබ වහන්සේලාගේ දාඩිය බින්දුවක්වත් මම කියන්නේ මේ පොළව කපන්නවත් යන්න ඕනේ නැහැ කියලා. දැන් ආදාහනාගාර තියෙනවා, ගෑස් තියෙනවා, කීයක් හරි දුන්නට පස්සේ දැම්මට පස්සේ එක ස්විච් එකයි වැඩ ඉවරයි. මේක අර දරමිටි ගාලා මං අපවත් වෙච්ච දවසක මේක අහන්න හරි ගාලා තැඹිලි පාට සිවුරු ඇඳලා වර වට ඇදලා මං ඉස්සර හිතන් හිටියේ අර තට්ටු හතේ වගේ වහදනකොට 7 වෙනි තට්ටුවේ තියලා තමයි පුච්චන්නේ කියලා. බැලින්න යටේක ඉන්නේ උඩ ටික බොරුවට හදලා තියෙන්නේ. මේ ලෝකයා රවට්ටන්න කරන වැඩනේ. අන්න කියන්නේ මේ පුහු දේවල් දැන් බුදු කෙනෙක් පිරිනිවන් පෑවට පස්සේ බුදු කෙනෙක්ට සුදුසු පූජාවන් ලැබෙනවා. ඒක සත්‍යයක්. නමුත් මේක අපි රැල්ලක් කරොත් හරිද මේ පුහු දේවල් වලට රැවටෙන්නද බුදුදහම අපිට ආවේ? බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ ගෞරවය අපිට තියෙන්න බෑ. ඒ උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ රන්දනක බාලා ආදාහනය කරා ඒක වෙන කතාවක් එක ශාස්ත්‍රුන් වහන්සේ අනික ලෞතුරු බුදු කෙනෙක්. එහෙමයි කියලා මගේ පොඩි සාහිණහන්සේලා අපවත් වෙන පාට ගත්තොත් කෝ අපි දැකපු ධර්මය. මරණය ස්වභාව කොටගෙන මරණයම වර්ණනා කර මරණයටපත් වෙන මිනිස්සුන්ගේම මැත්තේ වැටි ඉඳීමෙන් පළක් තියෙනවද? පළක් නැහැ. ඕක තමයි ඉතින් කතාව. ඔන්න ආර්ය පරිශ්‍රණය සානාර්ය පරිශ්‍රණය. දැන් තමන් හිතන්න මම ආර්ය පරිශ්‍රණය කරපු කෙනෙක්ද ජීවිතේ වැඩි කාලයක් අනාර්ය පරිශ්‍රණය කරපු කෙනෙක්ද දැන් මේ වෙලාවේ මම ආර්ය පරිශ්‍රණය කරන කෙනෙක්ද අනාර්ය පරිශ්‍රණයේ ඉන්න කෙනෙක්ද ඔන්න හිතන්න Tamanට හොඳ මිම්මක් මේක මම ලෙඩවීම ස්වභාව කොටගෙන ලෙඩ වෙන මිනිස්සු ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවද නැත්නම් මම තේරුම් අරගෙන දින්නේ මගේ පුතත් මැරෙන්න ඉන්න එකෙක් දුවත් මැරෙන්න ඉන්න එකෙක් කවුරුත් මැරෙ ඒගොල්ලෝ මැරුණාම Tamanට ඇඬෙයි ඒක වෙන කතාවක් අඬන්න අනිවාර්යයි ඒක ප්‍රශ්නයක් නෑ දුකයි. හැබැයි මේ අවබෝධය ඔබට තියෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ඔය බ්‍රේක් එක තියෙන නිසා හෙට ඔබේ පුතාට හරි දුවට හරි දරුවෙක් ලැබුණා ඔබට පළවෙනියටම මතක් වෙන්නේ මැරෙන්න ඉන්න එකෙක් ඉපදුණා කියලා. ඒ බ්‍රේක් එක හරි වටිනවා. ඒ නැවතිල්ල හරි වටිනවා. ආපසු ඇද ගැනීම හරි වටිනවා. ලෝකයා මැත්තේ මුලා වෙන්නේ. ධර්මයේ ඉන්න එක පිඟුතුනි හරි සනීපයි. නිසා අනාර්ය පරිශ්‍රණය කර වයසට ගිහිල්ලා මැරෙනවට වඩා යම්කිසි කෙනෙක්ට පුළුවන් නම් ආර්ය පරිශ්‍රණය සිද්ධ කරන්න. ඒ ආර්ය පරිශ්‍රණය තුල ඔන්න ඔබට ජීවිතය වෙනස් කරගන්න පුළුවන්කම ලැබෙයි. දැන් ඔබට තේරෙනවද බුද්ධෝත්පාද කාලයේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණට පස්සේ අපිට මේකට කියන්නේ පිටුතර විමර්ශාව කියලා. අපි ගැන කල්පනා කළ යුතුයි. මා කවුද? හරිද මේක හොඳට කල්පනා. මම කවුද? මං කොහිද මේ යන්නේ? මම යනකොට මට මොනවා වගේ දේවල් ලැබෙයිද මේ ජීවිතේ? ඒ ලැබෙන දේවල් වලින් මාත් එක්ක කවුරු කොච්චර දේවල් හිඳීද? ඒ දේවල් මට කොහොමද භාවිතා කරන්න පුළුවන්? ඒ දේවල් මට කොච්චර කාලයක් තියන් ඉන්න පුළුවන් වේද? මගේ දැන් වයස මෙච්චරයි. ඒතර මට කොච්චර කාලෙකදී ලෙඩ වෙන්න වෙයිද? ලෙඩ වුණාට පස්සේ මම මොකද කරන්නේ? එතකොට මේ දරුවෝ අරගොල්ලෝ මේගොල්ලෝ කවුරුත් නැහැනේ පිඟුතුනි. අනිත් එක මේ වයසට යනකොට ඔය අපි හිතන් ඉන්න සොඳුරු කතාව නැති වෙනවා පිඟුතුනි. දැන් එහෙම තමයි ඕන කාටත්. අපි අපේ අම්මලට තාත්තලට ආදරෙයිනේ. හැබැයි ඒගොල්ලෝ වයසට ගිහිල්ලා ඒගොල්ලෝ ලෙඩ වෙනකොට ඒගොල්ලෝ විකාර කියවන්න ගන්නවා. එහෙම තමයි මනුස්ස මනසේ හැටි. අපිත් එහෙම වෙයි. විකාර නම් කියවන්නේ නැහැ ඉතින්. මම මේ කියන්නේ මේ මොනවා හරි ඉතින් නේ සමන්තා චක්කවාලේසු හරි කී ඉඳී ඉතින්. එහෙම වෙනවා හිටපු ගමන් හරිද? සමහරක් වෙලාවට එහෙම වෙනවා මේ අර පුරුද්ද කියන එක තියෙනවනේ ටිකක්. දැන් එහෙම වයසට යනකොට අපිට මේ හුරතල් කර ඉන්න වෙලාවක් නැහැනේ අම්මා මේ බේත් ටික දුන්නා නම් බොන්න. දැන් සමහර වයසට ගියාම මිනිස්සු බේත් ටික විසි කරනවා. සමහර මිනිස්සු මැරුණාට පස්සේ අර චීත්තේ තියෙන වාටිය ඇතුලේ බේත්. ඒ කියන්නේ බොන්න දෙන එක අස්සේ ගහගෙන සල්ලි ගහගෙන රෝල් කරලා shopping කෑලි ගහගෙන පහන් තිර ගහගෙන හඳුන් කූරන ඉවලා ගහගෙන ඉටිපන්දම් කෑල්ල ගහගෙන මැරෙනකොට සමහරුන්ගේ බෙහෙත් කොට්ටයට මැරුණාට පස්සේ කොට්ටේ උස්සනකොට තමයි පේන්නේ අනේ බීලා නෑනේ මේ ඔක්කොම කොට්ටුරේ අස්සරනේ දාලා තියෙන්නේ. කියන්නේ එච්චර මේ අපි හුරුතල් වෙවි ඉන්නේ නේ අපේ අම්මලා වයසට. ඉතින් ඒක පිඟුතුනි හැටි කියන්නේ අම්මට සලකනවා කියලා කියන්නේ බේත් ටික දීලා බලා ගන්න එකනේ. මේ කියන්නේ හුරුතල් වෙන්න එපා කියලා නෙමෙයි. එහෙම වෙන මිනිස්සු අඩුයි. දැන් මම මගේ අම්මාත් එක්ක කරන ගනුදෙනුව වෙනත් වෙන්න පුළුවන්. අම්මා එහෙම කරනකොට හරියට අම්මට බොන්න බෑ නම් අපි වෙන විදිහකට බොමු කියලා කුඩු කරලා හරි මම දෙයි. හැමෝම එහෙම කරන්නේ නෑනේ. ওই නුවරඑළියේ පැත්තේ මට මතකයි එක කෙල්ලෙක්.
තමන්ගේ අම්මට හැමදාම රැයට උණු වතුර බෝතලයක් තියන්න ඕනේ. එක දවසක් අම්මත් එක්ක මොකක් හරි බහින් බස් වීමක් ඇවිල්ලා අම්මට උණු වතුර බෝතලේ තිබ්බේ නැහැ. පවුදා වෙනකොට උදේ බලනකොට අම්මා මැරිලා. හරි. අම්මා මැරලා තියෙන උණු වතුර බෝතලේ තිබ්බේ නැති නිසා නෙමෙයි වෙන මොකක් හරි දෙයක් ඇවිල්ලා. නමුත් මේ කෙල්ලට හිත හදාගන්න බැරි වුණානේ මම දෙයියනේ මගේ ස්වාමීන් වහන්සේ මගේ අම්මා මැරුණේ මම උණු වතුර බෝතලේ නොතිබ්බ නිසා සීතලටද දන්නේ නැහැ කිය අදටත් වරි වෙනවා. කියන්නේ ජීවිතේ හැටි එහෙමයි. අපිට පේන සුරංගනා ලෝකෙනේ අපි වයසට යනකොට අපි ඇඟේම මල මුත්‍රා දාගෙන ඉන්නකොට දැන් අර අපේ සීයා කෙනෙක් ඉන්නවා මට පේනවා අසලකනවා නාවනවා කරනවා පීදනවා හැමදේම කෙහෙල් ගෙඩියක් දුන්නායින් පස්සේ ඒකෙන් භාගයක් කාලා එහෙම මේල් එල්ල නවල ඉස්සර නම් අපි මේ කළු පාට වුණාම කෙහෙල් එල්ල කන්නේවත් නැහැ ලොකු වුණාම කන්න මං මොනවාද ඕනි මට රටේ ඉඳි ටිකක් විතරයි කන්න පුළුවන් නේ දැන් අපෝ රටින් දියව වැඩක් නෑ ඒවා කන්න බෑ කෙහෙල් ඒවා වැඩක් නෑ ඒ කාලේට කෙහෙල් ගෙඩියක් දෙන්න බෑද වෙන මුකුත් කෑවට දිරවන්නේ නෑ එකම කේල් ගෙඩිය කෑලි වලට කඩලා කහ පාට වෙලා තැලිලා වැටිලා සමහරකට මුත්‍රා ගොඩේ ඒවම කකා ඉන්න වෙන ජීවිතයක් ලැබෙනවනේ. මේව තේරුම් අරගෙන පින්වතුනි අනාර්ය පරිශ්‍රණය කරන එක නවත්ත ගන්න. ආර්ය පරිශ්‍රණය කරන්න. තමන් මේ ලෙඩවීම වයසට යෑම මරණය ස්වභාව කොටගෙන ඒමපත් වෙන ලෝකයකට බලාපොරොත්තු තියන්න යනවා කියන එක අපරාධයක්. ඒ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණේ ඒක අනාර්ය පරිශ්‍රණය කරන්නේ නැතුව ආර්ය පරිශ්‍රණය කරන්නේ. බුදුවරයෙක්ට බෝසත් කාලේ ඕක හිතෙන බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ කියන මහණෙනි පෙර බුදු නොවූ මට මෙහෙම හිතුණා. දැන් මේ බුදු වෙලා කියපු බුදු බණ අහන අපිට එහෙම හිතෙන්නේ නැහැ කිව්වා. ලැජ්ජයිනේ. ඒකයි කිව්වේ. මම හරකෙක් කියලා බූරු ශබ්දය දදා මේක පස්සෙන් යන්න එපා. අපි බෞද්ධ කී කීටියට වැඩක් නැහැ. මෙන්න මේ පරියාය ඇතුලේ තමන් ආර්ය පරිශ්‍රණය කරන කෙනෙක් අනාර්ය පරිශ්‍රණය කරන කෙනෙක්ද කියලා හිතාගන්න. දැන් පිංගුතුනි මෙහෙමයි. දැන් ඕගොල්ලෝ ඔක්කොම අපි මේ ඉන්නේ ඔයගොල්ලෝ හිතනකො අපි ඉන්නේ හයිවේ එකක කියලා. හයිවේ එකක. හයිවේ වල රිවර්ස් බෑනේ. හයිවේ වල රිවර්ස් බෑ. වැරදුනොත් කරන්න තියෙන එකම දේ ඉඳලම තමයි කෙනෙක් හයිවේ එකේ රිවර්ස් කරන්නේ. හයිවේ එකක දාලා පාර වැරදුනොත් කරන්න තියෙන්නේ ළඟම එක්සිට් එකෙන් එක්සිට් වෙන එක. ළඟම එක්සිට් වෙන්න. රිවර්ස් කරගන්න අයත් ඉන්නවා. ඇයි දැන් කසාද බැඳලා අම්මෝ මේ අපි දික් කසාද යමු කියලා ටක් ගාලා දික් කසාද වෙලා ආයි මහාන වෙන්නේ නැද්ද ආයේ. එනවනේ පොඩි රිවර්සුත් තියෙනවා. හැබැයි මේකේ ගොඩක් දුර ගියායට නම් කිලෝමීටර් ගාණක් නම් රිවර්ස් කරන්න බෑ දරුවෝ ඉන්නකොට මුණුබුරු ඉන්නකොට කොහමද ආයි පස්සට එන්නේ නේ මොකෝ අතහැරලා දාලා මහාන වෙන්නේ නැහැ කියලා. එතකොට කරන්න ඕනේ අලුත් බැඳීම් එකතු කරගන්න එක නවත්තන්න. අලුත් වගකීම් දැනුත් මේ දුවන්න එපා ලෝකෙ පිටිපස්සේ. දැන් අලුතෙන් එකතු කරගන්න එක නවත්තන්න. තියෙන දේවල් කළමනාකරණය කරගන්න. ජීවත් වෙන්න අවශ්‍ය මුදල් ප්‍රමාණය හොයාගෙන ළඟම තැනින් මේකෙන් එළියට බහින්න. තමන්ගේ ජීවිතේ තමන්ට ජීවත් වෙන්න අනිවාර්යෙන් ඒක කළමනාකරණය. ඒක අනිවාර්යෙන් A plan එක B plan එක C plan එක මිනිහෙක්ගේ ජීවිතේ තියෙන්න ඕනේ. ඒකට කියන්නේ සකසුරුවම් බව ගුණයක්. ඒ ගුණය තියාගෙන ළඟම තැනින් එළියට ඇවිල්ලා පිංගුතුනි ලෝකයා පස්සේ දුවන වෙහෙස නවත්තන්න. ආර්ය පරිශ්‍රණය ඇතුළේ ඔබට මෙලොවත් සැනසීමෙන් ජීවත් වෙලා පරලොවත් සැනසීමෙන් ජීවත් වෙලා මෙලොව පරලොව දෙකේම සුවපත් වූ සිතක් හදාගන්න පුළුවන් වෙයි. ඒ සඳහා ඔබට මේ ධර්ම දේශනාවේ කාන්ත පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා. අනාර්ය පරිශ්‍රණයන් වලින් මිදී ආර්ය පරිශ්‍රණයට පත්වන්නට ඔබට මේ දේශනාව උතුම් පාරමිතා ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දිනෙකට ශ්‍රවණී කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බා. ඉතාලියේ පදිංචි තුෂාරි අනුරාධා මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා වන ලාල් විතාන්ගේ මහත්මයා භාව ප්‍රාප්ත වී නොවැම්බර් මාස 12 වෙනි දිනට වසර 5ක් පිරීම නිමිති කරගෙන එතුමන්ට මතු භවයන් වලදී මෙවැනි ජරා මරණ හුරු සංසාරයක් නොලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දීර්ඝායුෂ ලැබීම පිණිසත් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වීම පිණිසත් අද දවසේ මේ උතුම් පින්කම සිද්ධ කරන බව දක්වලා තියෙනවා වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ. අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙන්නේ JKP අමරදාස පියාණන් ඇතුළු නමින් මියගිය සීලුම ඥාතීන්ට පින් අනුමෝදන් වේවා කියලා. ඒ වගේම ඉතාලියේ පදිංචි තුෂාරි අනුරාධා මහත්මියගේ දුව සඳරු ලක්රුවිනි සහ පුතා ලක්ෂාන් රුවින්දු සහ ශානිලා දීනිය ඇතුළු පින්වත් පිරිසට පුණ්‍යානුමෝදනා කිරීමට පූජනීය ධම්මවිජය ස්වාමීන් වහන්සේට මහා සංඝරත්නයට ඒ වගේම ලෝකේ පුරා ධර්ම දේශනා ශ්‍රවණය කරන සියලු දෙනාට වහවහාම සුඛාපටිපදාවින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. පින්වත්නි පිංගුතුන් බොහෝම වාසනාවන්තයි සංසාර ජීවිතයක් ගෙවාගෙන එනකොට ලෞතුරු බුදු කෙනෙක්ගේ
දහම් පණිවිඩය ඔබට අසන්න ලැබීමත් ඔබ සංසාරේ කරපු භාග්යක්. ඒ විතරක් නෙමෙයි තවත් බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කරන්නට අවකාශ සලසා දෙමින් විශේෂයෙන්ම ධර්ම දානමය පින්කම කියන්නේ හැමෝටම කරගන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි. ධර්මයේ දේශනා කරනවා කියන එක හැමෝටම කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ධර්ම කරුණු පිළිවෙලකට ගොඩ ගහලා මුල මැද අග ස්වකහාත වූ ධර්මය පැටලිලි රහිතව අන් අයට දේශනා කිරීමත් ලෙහෙසි පහසු කතාවක් නෙමෙයි. ඒ නිසා යම් කෙනෙක්ට එවැනි ධර්ම දේශනා කිරීමට අවකාශයක් නැතත් දැන් අපි දන්නවා ගිහි පින්වතුන්ලා ගත්තාම එහෙම බණ කියන වෙලාවක් නැහැනේ. එතකොට මොකද කරන්න ඕනේ? එහෙම ධර්ම දේශනා කරන ස්වාමින්වහන්සේ නමක් හෝ ඒ ස්වාමින්වහන්සේ නමකට අපෝපස්ථාන කරත් සිව්පසෙන් ඒකත් මහානීය කුසලයක් බව දක්වලා තියෙනවා. ඒකත් ධර්ම දානමය කුසලයටම යනවයි කියන එක දක්වලා තියෙනවා. ඒ කියන්නේ දැන් පින්තුල්ලා හිතන්න බණ කියන ස්වාමින්වහන්සේ නමකට දාන වේලක් දෙනවා. ඒකත් ධර්ම දානමය කුසලයකට තමයි යන්නේ කියනවා. ඒ නිසා අද දවසේ විශේෂම මේ කාලේ ලෝකෙ දියුණුයි තාක්ෂණයේ දියුණුයි බොහෝ දෙනෙක් මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනවා. ඒ බොහෝ දෙනෙක්ට මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට අවකාශය සලසලා දීම ඔබ පින්වතුනි ජීවිතයේ සංසාරේ යනකොට කල්යාණ මිත්‍ර සේවනීය පිණිස කරගන්න කුසල කර්මයක්. මෙවැනි දුර්ලභ පින්කම් කරගත්ත මිනිසුන්ට සංසාර ජීවිතේ වරදින්නේ නැහැ. තමන් හොඳට ඉඳලා මැරලා ගියාට පස්සේ පරලෝක ජීවිතයට ගියාට පස්සේ ප්‍රවේණී ආරක්ෂා කරන දෙවි දේවතාවුන් වහන්සේ නමක් හරි තමන්ගේ ළඟට ඇවිල්ලා මේ අතීත කරපු කුසල කර්ම මතක් කරලා දෙනවා කියලා දක්වලා තියෙනවා. පින්තුල අහලා ඇති ඔය යම රජුරුව ගැන. යම රජුරුව හැමතිස්සෙම උත්සාහ කරන්නේ අපිව අපායෙන් එළියට දාන්නයි කියන. යම රජුරුව කියන්නේ නරක කෙනෙක් නෙමෙයි. ඔබ කරපු පුංචි හරි පිනක් නැද්ද? එතකොට පිනක් මතක් වුණේ නැත්තම් දැන් අතීත ශාසන කතාවක් තියෙනවා. එක මිනිස්සෙක් කොහම අපායට ගියාට පස්සේ උඹ මතක නැද්ද අහවල් වෙලාවේ මහා සෑයට රෙදි ගැල්ලක් පූජා කරා කියලා ඒ පින මතක් කරවල අපායෙන් එළියට එවලා තියෙනවා. එහෙම පින කරපු එක. ඒ නිසා පින් කරනවා කියන එක මහානීය කුසල කර්මයක්. ධර්ම දානමය කුසලය තමයි මේ සබ්බ දානං ධම්ම දානං ජිනාති. එහෙමනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන සබ්බ දානං ධම්ම දානං ජිනාති. මේ හැම දානයකටම වඩා ධර්ම දානිය දිනනවා. වටිනවා. ඇයි? පින්ගදී සෙසු කුසල කර්ම කියලා යමක් මේ ලෝකේ තියෙනවා. හොඳට මේක අහගන්න. කුසල කර්ම කියලා මොකක් හරි මේ ලෝකේ තියෙනවා නම් ඒ ඔක්කොටම පූර්වාංගම වෙන්නේ ධර්ම කියන එක. අපි බණ ඇහුවේ නැත්තම් දන් දෙන්නේ. අපි බණ ඇහුවේ නැත්තම් සිල් රකින්නේ නැහැ. අපි බණ ඇහුවේ නැත්තම් භාවනා කරන්නේ නැහැ. බණ තමයි හැම දෙයකටම මුල. ඒ නිසා මමත් බොහෝ විට අපේ ඥාති හිත මිත්‍රාදීන්ට සහෝදරයෙක්ට ළඟ ඥාතියෙක්ට ළඟ ඇසුරු කරන කෙනෙක්ව හම්බුණාම මම අපි ඔවුන්ට දෙන පුද්ගලික උපදේශය පුළුවන් තරම් බණහන්. එහෙම බණ අසන්නට අවකාශය සලසා දීම කියන්නේ නිසා මහත් වූ කුසලයක් බව දක්වලා තියෙනවා. ඉතින් අද දවසේ මේ පිඟුතුන්ට හැකියාව ලැබුණා ඒ වගේ මහත් වූ කුසලයක් රැස් කරගන්නට. පිඟුතුන් නැවත මේවා ගැන හිත සතුටු වෙන්නට ඕනේ. සාරාණීය කුසල කර්ම කියලා කියන්නේ මේවට. සාරාණීය කියලා කියන්නේ නැවත සිහි කළ යුතු. පිඟුතුල අහලාදී සාරාණීයන් කතං කතෙත්වා කියනවානේ. සිහි කළ යුතු කතාවන් කතා කළ යුතු. නිසා මේ අපි අනේ මේ දවස්වල මේ ස්වාමින්වහන්සේගේ දේශනාව මේ ආකාරයෙන් බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දුන්නා. මේ ලක්වැසි රෝසි බොහෝ දෙනෙක් මේවා ශ්‍රවණය කරා. නැවත මේ පුණ්‍යානුමෝදනාවන් ධර්ම දේශනාවන් ශ්‍රවණය කර සතුටු වුණොත් සතුට ඇති කරගත්තොත් ඒ ඇති කරගන්න සතුට නිසා මේ කුසල් මහත්ඵල භාවයට පත් වෙනවා. මේ හොඳට දැනගන්න. හැමදේම බණ කියනවා, බණ අහනවා, සාදු කියනවා යනවා නැහැ. මේවා ත්‍රි හේතුක ಜಾතිය කුසල් කරගන්න නම් පින්කමින් පස්සෙත් පින්කමට කලිනුත් පින්කම් කරන අවස්ථාවේදී සතුටු සිත් උපදවාගෙන මේ පින්කම් සිදු කළ යුතුයි. අද දවසේ මේ පින්තුලට ලැබුණේ හිම දුර්ලභ අවස්ථාවක්. හැමෝටම ඥානාන්විතව කුසල කර්මයන් සිදු කර ගැනීමට පුළුවන් කමක් නැහැ. හිතා සතුටු වෙන්න පුළුවන් පින්කමක් කරගත්ත කුසලය. ඔබ සියලු දෙනාම නමින් මියගිය ඥාතීන්ට අනුමෝදන් වේවා. සංසාරේ ළඟින් ඉඳලා මිය පරලොව ගිය ඥාති හිත මිත්‍රාදීන්ට හිතවත් අහිතවත් මැදිහත් සියලු දෙනාට ප්‍රවේණී ආරක්ෂා කරමින් මියගිය සියලුම කුල දෙවියන්ට මෙපින් අනුමෝදන් සංසාරයේ සුවපත් කරගෙන තුම් නිවනින් සුවසේම නිවෙන්නට මේ කුසල් පාරමී කරගනිත්වා. පාරමී ශක්තියින් වේවා. පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙහෙර විහාර ගම්දන වනසෙනසුන් ආරක්ෂා කරන සියලු අල්පේශාක්‍ය මහේශාක්‍ය දිව්‍ය බ්‍රහ්ම රාජවරු මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව බඹලොව සැනසෙත්වා. දෙවියන්ද බමුණ්ඩ පතන බෝධියකින් ප්‍රාර්ථනීය ආකාරයකින් සුවසේම පාරමී දම් පුරාගෙන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී වදාලා වූ ශාන්තිපද ලක්ෂණ සංඛ්‍යාත වූ අමෘත මහා නිර්වාණීය සුවසේම වෙළඳගෙන මේ ගොහරතර සසරින් මිදෙන්නට මේ කුසල් පාරමී කරගනිත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඉතාලියේ පදිංචි තුෂාරි අනුරාධා මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා වන ලාල් විතානගේ මහත්මයා අභාව ප්‍රාප්ත වී නොවැම්බර් මාස 12 වන දිනට වසර 5ක් පිරීම නිමිත්තෙන් එතුමන්ට මතු භවයන්හිදී අකල් මරණ වලට ගොදුරු නොවි දීර්ඝායුෂ ලැබීම පිණිසත් වහාම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී සසර කතරින් එතර වීමට එතුමන්ට පුණ්‍ය ශක්තිය පහළ වේවා යන සද් ප්‍රාර්ථනාවෙන් යුතුව වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලියේ පදිංචි තුෂාරි අනුරාධා මහත්මිය, දියණිය සඳරු ලක්රුවිනි සහ පුතා ලක්ෂාන් රුවින්දු සහ ශානිලා දියණිය ඇතුළු පින්වත් පිරිසයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පිරිසට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසුව ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසුව ඔබ සැමට තිරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා